අවධානය දෙන්න. ඔයා අවස්ථිති කූර්ණය කියව ගත්තනම් ඒ ගිය සතියේ පාඩම පොඩි මතක් කර ගැනීමක්. අද අපි යන්නේ තව ඉදිරියට යනවා. ඔය වගේම තමයි හොඳේ. අද යන කොටස මේ ගිය සතියේ පාඩමත් එක්ක සම්පූර්ණයෙන් බැඳිලා තියෙන්නේ. අමතක කරන්න එපා. ඒකයි මම කියව ගන්න කිව්වේ. අවස්ථිති කූර්ණයත් එක්ක සම්පූර්ණයෙන් අද පාඩමේ කොටස් බද්ධ වෙලා තියෙන්නේ. මාතෘකාව ලියන්න. භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය. එයටද ලියන්න. එයටද ලියන්න. කිසියම් වස්තුවක් භ්‍රමණය වීම හේතුවෙන් එහි ගබඩා වී ඇති ශක්තිය. කිසියම් වස්තුවක් භ්‍රමණය වීම හේතුවෙන් එහි ගබඩා වී ඇති ශක්තිය භ්‍රමණ චාලක ශක්තියයි. භ්‍රමණය වීම හේතුවෙන් එහි ගබඩා වී ඇති ශක්තිය භ්‍රමණ චාලක ශක්තියයි. අලුත් පෙළකින් ලියන්න. අරය සිම්පල් R වන වෘත්ත පතයක කැපිටල් V වේගයෙන් චලනය වන ස්කන්ධය සිම්පල් M වන ලක්ෂීය ස්කන්ධයක භ්‍රමණ චාලක ශක්තිය පහත පරිදි වේ. භ්‍රමණ චාලක ශක්තිය පහත පරිදි වේ. හොඳින් අහගෙන ඉන්න බෝඩ් එක බලා ගන්න. මෙන්න වෘත්තපතය, කේන්ද්‍රය, අරය, ලක්ෂීය ස්කන්ධයක් M. එයා වෘත්තපතේ චලනය වන වේගය කීයද? V. එහෙනම් මෙයාගේ චාලක ශක්තිය භාගයයි mv වර්ග. කොටයි චාලක ශක්තිය. හරිද? හැබැයි අපි දන්නවා අරය r නම් v කියන්නේ ස්පර්ශීය වේගය. v සමානයි r ඔමෙගා. මතකද? එහෙනම් අපි v වෙනුවට ආදේශ කරමු. කාවද? r ඔමෙගා දාලා බලමු. එතකොට එන්නේ e භාගයයි m r ඔමෙගා වර්ග. භාගයයි m r වර්ග ඔමෙගා වර්ග. භාගයයි කවුද වරහණකදී? අරය r වන පතයක්, m ලක්ෂීය ස්කන්ධයක්,
වරහන් ඇතුළේ ඉන්නේ කවුද? අවස්ථිති කූර්ණය. එහෙනම් E සමාන වෙන්නේ භාගයයි I ඔමෙගා වර්ග. මේ මොන චාලක ශක්තියද? මේ කැරකෙන කෙනෙක්ගේ, භ්‍රමණය වන කෙනෙක්ගේ, වෘත්තපතයක යන කෙනෙක්ගේ චාලක ශක්තිය අපි ER කියන සංකේතවත් කරමු. rotational energy. භ්‍රමණ චාලක ශක්තිය භාගයයි I ඔමෙගා වර්ග. කොබන් පැහැදිලි අතොස්සන්. ඒකයි මම කිව්වේ ගීසදී පාඩම් බලා ගන්න කියලා. මෙතනට වැටෙන්න ඕන අවස්ථිති කූර්ණය. හරිද? නම් දැන් සංසන්දනය කරන්න රේඛීය චලිතයත් එක්ක රේඛීය චලිතයේදී චාලක ශක්තිය භාගයයි mv වර්ග භාගයයි mv වර්ග. එතන m ස්කන්ධය මෙතන m වෙනුවට තියෙන්නේ කවුද? අවස්ථිති කූර්ණය. කතා කරන්න එපා. මෙතන තියෙන්නේ රේඛීය වේගය නැත්නම් රේඛීය ප්‍රවේගය. මෙතන තියෙන්නේ කෝණික ප්‍රවේගය. එතකොට රේඛීයයි නම් mv වර්ග භාගයයි කෝණික නම් භාගයයි I ඔමෙගා වර්ග අවස්ථිති කූර්ණය සහ කෝණික ප්‍රවේගය. එක වගේ සමාන නැහැ. අරගේ තියෙන ස්කන්ධය මේකේ තියෙන කවුද? අවස්ථිති කූර්ණය. මේකේ රේඛීය ප්‍රවේගය මේකේ කෝණික ප්‍රවේගය. පැහැදිලි ආයතොස? හරිනේ? රූපයෙන් ද මෙතනට ගන්නේ. දැන් මම ගොඩාක් වෙලාව නාස්ති කරන්නේ නැහැ, බොහොම කෙටියෙන් කියනවා, හොඳින් අහගෙන ඉන්න. මේ තියෙන්නේ ලක්ෂීය ස්කන්ධයක් නේ. අපි හිතමු ලක්ෂීය ස්කන්ධයක් නැතුව දෘඩ වස්තුවක්. දෘඩ වස්තුවක්. හරිනේ? කැරගෙන ප්‍රවේගය කීයද? ඔමෙගා. දෘඩ වස්තුව හැදිලා තියෙන්නේ මේ වගේ අංශු ගොඩකින් නේද? දැන් මේ ආයෙත් ගියසදී පාඩම. එහෙනම් මේ දෘඩ වස්තුව නිර්මාණය වෙලා තියෙන්නේ අංශු රාශියකින් නම් දෘඩ වස්තුවේ භ්‍රමණ චාලක ශක්තිය කියන්නේ සියලුම අංශුන් වල භ්‍රමණ චාලක ශක්තිවල එකතුව වෙනවා. ශක්තිය කොහොමත් අදිශයක් නේ. දෛශිකයක් නෙවෙයිනේ. එතකොට අපිට පුළුවන් එක් අංශු වෙන වෙනම බැලුවා m1 m2 m3 mn r1 r2 r3 rn එක් අංශුවේ වේගය v1 v2 v3 vn එක අංශුවේ වේග. හරි? එතකොට අපිට ලියන්න පුළුවන් m එක අංශුවේ භ්‍රමණ චාලක ශක්තිය භාගයයි m1 v1 වර්ග. එතකොට v1 සමාන වෙන්නේ කාටද? r1 ඔමෙගා. හරිනේ? v1 සමාන වෙන්නේ r1 ඔමෙගා. ඒක ආදේශ කරමු. ඒක ආදේශ කරමු. එතකොට ඒක ආදේශ කරොත් එන්නේ භාගයයි m1 r1 ඔමෙගා වර්ග. අංශු වල ස්කන්ධ වෙනස්. හැබැයි ඔමෙගා සමානයිනේ හැමෝගෙම. සමාන කෝණික ප්‍රවේගයක්. භාගයයි m1 r1 වර්ග ඔමෙගා වර්ග. එහෙනම් m1 r1 වර්ග කියන්නේ I1 ඒ පළවෙනි අංශුවේ අවස්ථිති කූර්ණය. ඔහොම නේද එන්නේ? මේක තේරෙනවද ඔස්සන්න? අපි දැන් දෙවෙනි අංශුවට ගෙවුවොත් මෙතන m2 වෙනවා. ප්‍රවේගය v2 වෙනවා. අන්තිමට එන්නේ
භාගයයි i2 ඔමෙගා වර්ග. ඔක්කොම අංශු හොයලා එකතුව ගත්තොත් එන්නේ භාගයයි i1 ඔමෙගා වර්ග භාගයයි i2 ඔමෙගා වර්ග ඔය ටික ඔක්කොම එකතු කරලා අන්තිමට එකතු වෙන්නේ භාගයයි in ඔමෙගා වර්ග. පොදු පද එළියට ගත්තොත් භාගයයි i1 ධන i2 ධන i3 ධන අන්තිමට in වාරයක් ඔමෙගා වර්ග. තර වරහණ ඇතුලේ ඉන්නේ කවුද? සියලුම අංශුන්ගේ අවස්ථිති පූර්ණවල එකතුව හේවත් භ්‍රමණ අක්ෂය වටා දෘಢ වස්තුවේ අවස්ථිති පූර්ණ. මේ ටික ලියන්න ඕනද කියලා මම අහන්නේ. ඒ කියන්නේ අංශුවෙන් අංශුවට වෙන වෙනම ලියලා එකතුව ගන්න ඕනද නැත්නම් ඔයාලට මං කියන කතාව තේරෙනවද? තේරෙනවද කියලා අහන්න. බොරු වැඩක් නේ අරක ලියන එක. අංශුවකට අපිට හොයාගන්න පුළුවන් නම් ඒ වගේ අංශු රාශියකින් නිර්මාණය වුණු දෘಢ වස්තුවක් ගත්තොත් එයාගේ ඒ වගේම තමයි අර සියලුම අංශු වල භ්‍රමණ චාලක ශක්තිය එකතු වෙලා තමයි වස්තුවට භ්‍රමණ චාලක ශක්තිය ලැබෙන්නේ. මේක අදිශයක් නිසා බය නැතුව එකතු කරන්න පුළුවන්. ගැටලුවක් තේරෙනවද? අලුත් පෙළ ක්ලියර් මෙහෙම. කිසියම් අක්ෂයක් වටා භ්‍රමණය වන දෘಢ වස්තුවක් සලකමු. කිසියම් අක්ෂයක් වටා භ්‍රමණය වන දෘಢ වස්තුවක් සලකමු. කිසියම් අක්ෂයක් වටා භ්‍රමණය වන දෘಢ වස්තුවක් සලකමු. දෘಢ වස්තුව නිර්මාණය වී ඇත්තේ කුඩා අංශුන් රාශියක් ඒක රාශී වීමෙනි. දෘಢ වස්තුව නිර්මාණය වී ඇත්තේ කුඩා අංශුන් රාශියක් ඒක රාශී වීමෙනි. එබැවින් භ්‍රමණ අක්ෂය වටා දෘಢ වස්තුවේ භ්‍රමණ අක්ෂය වටා දෘಢ වස්තුවේ භ්‍රමණ චාලක ශක්තිය යනු භ්‍රමණ චාලක ශක්තිය යනු සියලුම අංශුන්ගේ භ්‍රමණ චාලක ශක්තිවල එකතුවයි. සියලුම අංශුන්ගේ භ්‍රමණ චාලක ශක්තිවල එකතුවයි. පැහැදිලිද? මම අර වෙලාව නාස්ති කරන්න ගියේ නෑ. මට හිතෙනවා ඔයාලට මේක පැහැදිලි ඇති. එක අංශුවක් මේ විදිය නම් ඒ අංශු ගොඩක් එකතු වෙලානේ වස්තුව හැදෙන්නේ. අපට පුළුවන් අංශුවෙන් අංශුවට ශක්තිය වෙන වෙනම හොයන්න. ඒ ඔක්කොම එකතු කරාම තමයි දෘಢ වස්තුවේ භ්‍රමණ චාලක ශක්තිය ලැබෙන්නේ. හරිද? ඒක මං අහන්නේ මේම බොරුවට ලියන්න ඕනේ නෑ නේද කියලා. වැඩක් නෑ නේ බං. තේරෙනවනේ? ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. අලුත් දෙයකින්. භ්‍රමණ අක්ෂය වටා අවස්ථිති ගූර්ණය
භ්‍රමණාක්ෂය වටා අවස්ථිති ගූර්ණය කැපිටල් I වන භ්‍රමණාක්ෂය වටා අවස්ථිති ගූර්ණය කැපිටල් I වන දෘඩ වස්තුවක් භ්‍රමණාක්ෂය වටා අවස්ථිති ගූර්ණය කැපිටල් I වන දෘඩ වස්තුවක් මේ පැත්තේ වෙලොත් මේ පැත්තෙන් වාඩි කරන්න මේස දෙයක් එක ළඟ තියෙනවා මේස දෙයක් ළඟින් තියාගෙන වාඩි වෙන්න දෙපැත්තෙන් වාඩි වෙන්න ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් විදියට හොඳ භ්‍රමණාක්ෂය වටා අවස්ථිති ගූර්ණය කැපිටල් I වන දෘඩ වස්තුවක් ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වන විට ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වන විට එහි භ්‍රමණ චාලක ශක්තිය පහත සමීකරණයෙන් ලැබෙයි. එහි භ්‍රමණ චාලක ශක්තිය පහත සමීකරණයෙන් ලැබෙයි. රූපය ඇදලා සමීකරණ ලියන්න.